චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි දැන් මේ පින්නතුන් සූදානම් වෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. පින්නතුනි ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කලින් ආරම්භ කරන්න කලින් දෙවියන්ට ආරාධනා කරනවා. කොහොමද ආරාධනා කරන්නේ? දැන් මිනිසුන්ටත් ආරාධනා කරනවානේ. දැන් පින්කම් තියෙනකොට වචනයෙන් කියනවා අහවල් දවස් පින්කමක් තියෙනවා, ධර්ම දේශනාමය පින්කමක් තියෙනවා, පිරිත් දේශනාවක් තියෙනවා, ධර්මයේ ශ්‍රවණය කරන්න, පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න, බණ අහන්න ඉන්න කියලා වචනයෙන් ආරාධනා කරනවා. මනුෂ්‍යයින්ට, මනුෂ්‍ය ලෝකයේ ඉන්න අයට ආරාධනා කරනවා. ඒ වගේම බුලත් ආදී දීලත් ආරාධනා කරනවා පින්කම් වලදී. එහෙමත් තියෙනවා. ඒ මනුස්ස ලෝකයේ ආරාධනා කරන ක්‍රම විවිධාකාරයි. ඒ වගේම තමයි පින්නතුනි දෙවියන්ටත් ධර්ම ශ්‍රවණය කරන්නට, බණ අහන්න ඉන්න කියලා දෙවියන්ටත් ආරාධනා කරනවා. ඉෂ්ට දේවතාවෝ, ධර්මයට කැමති මාර්ගඵලලාභී දෙවිවරු බොහෝ පිරිසක් සිටිනවා. කෝටි සංඛ්‍යාත පිරිසක් සිටිනවා. ඒ ධර්මයට කැමති, ධර්මයේ හැසිරෙන ඒ දෙවියෝ ධර්මයේ ශ්‍රවණය කරන්නට, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණෙනවා. දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට බොහෝ කැමති, ප්‍රිය කරනවා. දෙවියන්ට ආරාධනා කරන්නේ කොහොමද? සමන්තා චක්කවාලීසු, හාත්පස සක්වල සිටින, සමන්තා චක්කවාලීසු, චක්කවාලීසු හාත්පස සක්වල සිටින, මේ සක්වල සිටින, අත්‍රා ගච්ඡන්තු දේවතා, මෙහි පැමිණෙත්වා, අත්‍රා ගච්ඡන්තු දේවතා, ගච්ඡන්තු මෙහි පැමිණෙත්වා. අන්න බලන්න, හාත්පස සක්වල සිටින සියලු දෙවියන්ට ආරාධනා කරනවා. දෙවියනි මෙහි පැමිණෙත්වා, අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස, මුනි රාජ වූ, මුනි රාජ කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට, මුනීන්ද්‍රයන් වහන්සේගේ මුනි රාජ වූ සද්දම්මං මුනි රාජස්ස, ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ, මුනි රාජ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණෙත්වා. සුනන්තු සග්ග මොක්ඛදං, ධර්ම ශ්‍රවණය කරලා ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ලබා ගන්නට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණෙත්වා. සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, සුනන්තු අසත්වා. ඒ ශ්‍රී සද්ධර්මයේ මුනි රාජ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා. ස්වර්ග මෝක්ෂ සැප සම්පත් ලබා ගනිත්වා. සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, මේ ධර්ම ශ්‍රවණය කරන
වෙලාව කියලා කාලഘോഷා පවත්වනවා. ඒකට කියනවා කාලഘോഷා පවත්වනවා කියලා. මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවයි කියලා. ඒතර සියලු වැඩ කටයුතු මිදිලා ධර්ම ශ්‍රවණය කරන්නට සදහැවතුන් සූදානම් වෙනවා. දෙවියන් සූදානම් වෙනවා. දෙවියන් පැමිණෙනවා ආරාධනා කළාට පස්සේ. ඉතින් පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන්මයි මහත් වූ අනුකම්පාවෙන්මයි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. මිනිසුන්ගේ විතරක් නෙමෙයි දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට පින්නතුනි උන්වහන්සේගේ එක ගුණයක් තමයි සත්තා දේව මනුසානම් දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. දෙවියන්ටත් මාර්ගය පෙන්වන්නේ නිවන් මඟ කියලා දෙන්නේ. සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන මේ සියලු දේ ගැන කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. එතකොට පින්නතුනි දෙවියන් ධර්ම ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නවා. ඒ ධර්මයේ ජීවිතයට ගල්ප ගන්නවා. ඒ ධර්මය අවබෝධ කර ගන්නවා. මිනිස්සු විතරක් නෙමෙයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය චිත්ත ප්‍රසාදයෙන් යුක්තවම හිත පහදවාගෙනම ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඕනි. පින්නතුනි අද දවසේ ඔබට ඊ타ත්ම වටිනා උතුම් බුද්ධ දේශනාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිතර දිව්‍ය චාරිකාවේ වැඩම කරනවා. දිව්‍ය චාරිකාවේ වැඩම කරලා ඒ දිව්‍ය විමානවලට උන්වහන්සේලා වැඩම කරනවා. ඒ දිව්‍ය විමාන වල සිටින ඒ දිව්‍ය පුත්‍රයන් සමග උන්වහන්සේලා කතාබස් කරනවා. පින්නතුනි විමානවත්තු දේශනාවල විමානවත්තු කියලා කියන්නේ දිව්‍ය ලෝකවල තොරතුරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිතින් කයින් වචනයෙන් යහපත් දේවල් කරලා පුණ්‍ය කර්ම සිද්ධ කරලා දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා නොයෙකුත් පුණ්‍ය කටයුතු සිද්ධ කරලා සුගතියේ ඉපදිලා ඒ තොරතුරු විමානවත්තු දේශනාවල සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේ මේ විමානවත්තු දේශනා, ප්‍රේතවත්තු දේශනා උන්වහන්සේ අපිට කියලා දුන්නා. එකල හිටිය සදහැවතුන්ට මේ උතුම් දේශනාවන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒ සදහැවතුන්ට දේශනා කළා. පින්නතුනි මේ විමානවත්තු දේශනාවල අපූර්ව කතා ප්‍රවෘත්ති තිබෙනවා. හරිම ආශ්චර්යමත්, හරිම ලස්සනයි. අපේ ජීවිතයට ගත යුතු බොහෝ කරුණු තිබෙනවා. බොහෝ කරුණු කාරණා තිබෙනවා. ගෘහ ජීවිතය ගත කරන කෙනෙකුට කොයි ආකාරයකටද පින් කරගන්නේ, සීල් රකින්නේ, ධර්මයේ හැසිරෙන්නේ, මෙවැනි කාරණා රාශියක් දැනගන්නට අවස්ථාව සැලසෙනවා. දෙවියන් අතර උපදින්නේ කොහොමද? සුගති උපදින්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද? අපූර්වට මේ විමානවත්තු දේශනාවල පින්නතුනි විස්තර වෙනවා.
ඒ නිසා මේ ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කර ගන්නට ඕනේ. සැක කරන්න එපා. බුදුරජාණන් වහන්සේට කියනවා පින්නතුනි ලෝක විදූ කියලා. උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කරගත්තා. සියලු ලෝක අවබෝධ කරගත්තා. ඉතිරි නැතුවම ඒ ලෝකවලින් නිදහස් වුණා. නිදහස් වුණා. උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කරගත්තා. මෙන්න මේ ලෝක උන්වහන්සේ දන්නේ නැහැ, මේ ලෝකේ අවබෝධ කරගෙන නැහැ කියලා කිසි කෙනෙකුට කරුණ සහිතව කියන්න බෑ. උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේ දිව්‍ය ලෝක, ඒ වගේම බ්‍රහ්ම ලෝක, සතර අපාය, මේ මිනිස් ලෝක, මේ සියලු ලෝකයන් උන්වහන්සේ අවබෝධ කරගෙන නිදහස් වුණා. සමහර උදවිය සැක කරනවා. සැක කරනවා දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? ඕවා බොරු කතා, ඕවා හදපු දේවල්, ඕවා ධර්මයට එකතු කරපු දේවල්. හරියට කියන්නේ බලාගෙන ඉඳලා වගේ. බලාගෙන ඉඳලා වගේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැහැ. උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න කැමති නැහැ. ඒ කෙනාට බොහෝ අහිත පිනිස ඒක පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මීය සැක කරන කෙනාට යහපතක් වෙන්නේ නැහැ. අයහපතක්මයි සිද්ධ වෙන්නේ. එතකොට පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මිනිස්සු විතරක් නෙමෙයි, දෙවියන් විතරක් නෙමෙයි, තිරිසන් සතුන් පවා දැන් බලන්න පාරිලෙය්‍ය වනයේදී භාග්‍යවතුන් වහන්සේට හස්ති රාජෙක් උපස්ථාන කළා. වඳුරෙක් උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේට සුගති ඉපදුණා. ඒ වගේම ජාතක කතාවල කොතෙකුත් තිබෙනවා. ඔබ ජාතක කතා කියවන්න ඔබට දැනගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පින්නතුනි මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිතර දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ දෙවියන් සමග කතාබස් කරනවා. මෙච්චර සැප සම්පත් ලබන්නට හේතු කාරණා මොනවද කියලා. එතකොට මේ දෙවිවරු සියලු කරුණු හෙළි කරනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ තොරතුරු මිනිසුන්ට කියනවා. ඔන්න අසවල් අය, අසවල් ගමේ හිටපු, අසවල් නුවර හිටපු ඒ උපාසිකාව, උපාසක කෙනා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මෙවැනි පුණ්‍ය කටයුතු සිද්ධ කළා. මේ ආකාරයේ ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරගත් උපෝසත සිල් රැක්කා. දන් දුන්නා. අන්න දිව්‍ය ලෝකේ ඉපදිලා සැප සම්පත් ලබනවා. බොහෝ සැපයන් භුක්ති විඳිනවා. ඒ දෙවියන්ගේ තොරතුරු මනුස්ස ලෝකයේ සිටින සදහැවතුන්ට මුගලන් මහරහතන් වහන්සේ පහදලා දෙනවා. පිනතුනි මුගලන් මහරහතන් වහන්සේ ලස්සන දිව්‍ය විමානයක් දැක්කා. බලන්න මේ දිව්‍ය විමානයේ තොරතුරු කියනවා හරිම අපූර්වයි. උන්වහන්සේ දකිනවා ලස්සන දිව්‍ය විමානයක්. තාරුකාවන්ට අධිපති වෙලා සස ලකුණු ඇතිව ඉන්න සඳක් වගේ. ඔන්න බලන්න. පුරපසළොස්වක දවසට නැකත්තරු පිරිවරාගෙන බබලන සඳක් වගේ හාත්පස ගමන් කරන්නේ මේ විදිහටයි කියනවා. පින්නතුනි පුරපසළොස්වක පොහෝ දවසට හඳ සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙනවා. පැහැදිලි හඳක් දකින්න ලැබෙනවා. ආලෝකي හරි දීප්තිමත් ප්‍රභාස්වරයි. ඉතින් ඒ වගේ දකින්නවා මේ ලස්සන දිව්‍ය පුත්‍රයෙක් දකින්නවා. ඒ දිව්‍ය පුරයේ තිබෙන දිව්‍ය විමානය ඒ වගේම ලස්සනයි.
උදෑසන පායන සූර්යාලෝකය වගේ දිව්‍ය වර්ණයෙන් අතිශයින්ම බබලනවා. ඒ දිව්‍ය විමානයත් බබලනවා. ඒ දිව්‍ය පුත්‍රයාත් බබලනවා. වෛරෝඩි රත්තරන් පලිඟු රිදී මැසිරිගල් මුතු ඒ වගේම රතුමැණික් ආදීන් තමයි මේ විමානය ලස්සන වෙලා තිබෙන්නේ. ඔන්න බලන්න. ඒතර මේ දිව්‍ය විමානය ඒ දෙවියන්ට කර්මානුරූපව පිනකට ලැබුණ දිව්‍ය විමානය කොච්චර ලස්සන එකක්ද? සිතට ප්‍රිය උපදවන එකක්ද? මේ විමාන භූමිය හරිම ලස්සනයි. විචිත්‍රයි. වෛරෝඩි මැණික් වලින් මැණික් බිමට අතුරලා තිනවා. ඔන්න බලන්න. හරිම සුන්දරයි. මේ දිව්‍ය ප්‍රාසාදයේ දිව්‍ය විමානය හරි ලස්සනට මැවුන එකක්. කර්මානුරූපව පිනට ලැබිච්ච එකක්. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දකිනවා මේ ලස්සන දිව්‍ය විමානය. බලන්න. ඔබේ පොකුණ හරිම රමණීයයි. දිව්‍ය මාළුවන් ගැවසෙලා ඉන්නවා. වතුර ටික හරිම අගෙයි. හරි පැහැදිලි. ඔන්න බලන්න. රන් වැලි තමයි අය පොකුණ යට තියෙන්නේ. මේවා කර්මානුරූපව ලැබෙන දේවල්, මැවෙන දේවල් පිනට ප්‍රාර්ථනාවෙන් කවුරු හරි දීපු දෙයක්, මවපු දෙයක් නෙමෙයි. හේතුවක් නිසා තමයි ඵලයක් අටගන්නේ. එතකොට කර්මානුරූප පිනකට ලැබෙන දේවල් පින්නතුනි. කවුරුත් දීපු දේවල් නෙමෙයි. කාගේ හරි කැමැත්තකට මේවා ලැබෙනවත් නෙමෙයි. ඒ පොකුණ ලස්සන නිලුම් පිපිලා තියෙනවා. සුදු නිලුම් පිපිලා තියෙනවා. බලන්න. හරිම ලස්සනයි. සුවඳ හමනවා. මේ දිව්‍ය විමානය ගැන කියන්නේ කොච්චර ලස්සන එකක්ද හිතින් මවා ගන්න. ඔබේ පොකුණ දෙපැත්තේ අපූර්වට මැවිලා තිනවා. වන ලැහැබක්. ඒ ගස්වල ලස්සන මලුත් තියෙනවා, පළතුරුත් තියෙනවා. ඔන්න බලන්න. ඒ ආසනීය පාද රත්තරණින් මැවිලා තියෙන්නේ. හරි මොලොක්. දිව්‍ය සලු වලින් සැරසිලා ඉන්නවා. සක්දේව් රජු වගේ. ඔන්න බලන්න. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයා වගේ බබලනවා. බලන්න මහානුභාව සම්පන්න බලවත් මහා 이르දි තියෙන දිව්‍ය පුත්‍රයෙක්. සියලු ආභරණ වලින් සැරසිලා මල් මාලා වලින් ලස්සන වෙලා ඉන්නවා. දිව්‍ය අප්සරාවන් ඉන්නවා. මහා 이르දිමත්. ඔබ සතුටු කරනවා. දෙවියන්ට අධිපති වගේ. බලන්න. බොහෝ සැප සම්පත් විඳින මහා 이르දියක් තියෙන දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මහා සැපයක් භුක්ති විඳින ලස්සන දිව්‍ය පුත්‍රයෙක්. අන්න බලන්න. මේ දිව්‍ය විමානය ඒ වගේම මේ විමානය සකස් වෙලා තියෙන ආකාරයේ කර්මානුරූපව මේ දෙවියන්ගේ සැපය පිළිබඳව තමයි මුගලන් මහරහතන් වහන්සේ දකින්නේ. උන්වහන්සේ විමසනවා මේ දිව්‍ය පුත්‍රයාගෙන්. එතකොට බලන්න පින්නතුනි මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ නොයෙකුත් පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්නවා. දන් දෙනවා විතරක් නෙමෙයි. සීල් රකින්නවා. සීල් රැකලා නවතින්නේ. ඒ වගේම භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ඒ ධර්මය අවබෝධ කරගත්ත අය ඉන්නවා. මාර්ගඵලලාභී ශ්‍රාවකයන් හැටියට සුගතිය උපදිනවා. ඒ දෙවිවරු ඉන්නවා. ඉතින් පින්නතුනි බොහෝ ලස්සන මනෝරම්‍ය වූ මේ දිව්‍ය විමානය පිළිබඳව මුගලන් මහරහතන් වහන්සේ විමසනවා පින්වත් දිව්‍ය පුත්‍රය.
ඔබ මේ ඔබේ මේ පුණ්‍ය විපාකය දාණයෙන් ලැබිච්ච එකක්ද? එහෙම නැත්නම් සීලෙන් ලැබුණ එකක්ද? එහෙම නැත්නම් වැඳුම් පිදුම් වලින් ලැබිච්ච එකක්ද? ඕන බලන්න අහනවා මේ මහා බල සම්පන්න මහා අනුභව සම්පන්න දිව්‍ය පුත්‍රයාගෙන්. ඒ දිව්‍ය විමානී තොරතුරු තමයි ඔය ඒ සකස් වෙලා තිබුණ ආකාරය තමයි පිනතුනි මේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළේ කියලා දුන්නේ. ඉතින් උන්වහන්සේ විමසනවා මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා ඔබේ මේ පුණ්‍ය විපාකය දාණයෙන් ලැබිච්ච එකක්ද කියලා අහනවා. මේ මෙච්චර මේ සැප සම්පත් ලබන්නේ දන් දීලා ලැබිච්ච එකක්ද කියලා. ඒ පින දහනවා. එහෙම නැත්නම් මේ සිල් රැකලා ලැබිච්ච පිනක්ද කියලා අහනවා. එහෙම නැත්නම් වැඳුම් පිදුම් කරලා වන්දනමාන ආදී සිද්ධ කරලා රැස් කරගත්තා වූ පිනේ ප්‍රතිඵලයක් හැටියට ඔබ මේ සැප සම්පත් ලබන්නේ කියලා. ඉතින් අහනවා මේ අහන කාරණේට පිළිතුරු දෙන්න කියලා අහනවා කියනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවා අර දිව්‍ය පුත්‍රයාගෙන්. ඉතින් දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. අනේ අග්‍ර ශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ මගෙන් මේ දිව්‍ය විමානය ලබන්නට මේ දිව්‍ය සැප සම්පත් ලබන්න මහානුභාව සම්පන්න වෙන්න පුර හඳක් වගේ බබලන්නට හේතු කාරණා මගෙන් විමසනවා. මේ සැප සම්පත් වලට හේතුව කුමක්ද කියලා උන්වහන්සේ මගෙන් විමසනවා කියලා මේ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටටපත් වෙනවා. අන්න බලන්න. පිනතුනි ඊට පස්සේ මේ දැන් මුගලන් මහරහතන් වහන්සේ ඔහොම ඇහුවට පස්සේ විමසුවාට පස්සේ ඒ දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වෙනවා. සතුටු වෙලා මෙහෙම කියනවා. ඔන්න විස්තර කියනවා. දැන් තමයි මේ පින්නතුනි මේ සියලු කරුණු මේ සැප සම්පත් වලට හේතු කාරණා සියලු තොරතුරු තමන් කවුද මොන වගේ දේවල් කළාද කොහෙද හිටියේ සියලු තොරතුරු මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා. කියනවා ස්වාමීනි ශාක්‍යවරුන්ගේ උතුම් නගරය තමයි කිඹුල්වත්පුරය. ඔන්න බලන්න. මං එහි හිටියේ. ඔන්න මේ දිව්‍ය පුත්‍රයා හිටපු දිහා. ඔන්න විස්තර කියනවා. සුද්ධෝදන රජුරුවන්ගේ පුතණුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයි උනේ එකම දවසේ. මං කන්තක. අන්න බලන්න. දැන් මේ කවුද? මෙච්චර මේ මහානුභාව සම්පන්න ඒ වගේම මේ දිව්‍ය පුත්‍රයා අප්‍රමාණ සැප සම්පත් ලබනවා. බොහෝ දිව්‍ය පිරිසක් ඉන්න උපස්ථාන කරන්න. ලස්සන දිව්‍ය විමානයක් තියෙනවා. පුර හඳක් වගේ බබලනවා. බොහෝ සැප සම්පත් විඳින්නේ කවුද මේ? කන්තක. එතකොට කියනවා මේ ශාක්‍යවරුන්ගේ උතුම් නගරය තමයි කිඹුල්වත්පුරය කියලා කියන්නේ. මං එහි හිටියේ. අන්න බලන්න. සුද්ධෝදන රජුරුවන්ගේ පුතුණුවන්ගේ ඉපදීම කවුද මේ? අපගේ භාග්‍යවතුන් වහන්සේ ගැන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගැනයි මේ කියන්නේ. උන්වහන්සේ ඉපදිච්ච දවසේමයි මගේ ඉපදීමත් සිද්ධ වුණේ. එතකොට මේ කියනවා ස්වාමීනි මං කන්තක. මේ කන්තක අශ්වයයි මේ සැප සම්පත් භුක්ති විඳින්නේ. එතකොට බලන්න පින්නතුනි කාන්තක අශ්වයා දෙවියන් අතර ඉපදුනා. සමහර වෙලාවට දැන් පින්නතුනි තිරිසන් ලෝක කියලා කියන්නේ තිරිසන් හැම සතෙකුටම පිනක් දහමක් කරගන්න බෑ. එහෙමත් කලාතුරකින් තමයි මේ සතෙකුට අවස්ථාව ලැබෙන්නේ පිනක් කරගන්න. පුංචි පිනක්වත් කරගන්න. හැබැයි මතක තියාගන්නට ඕනි පින්නතුනි
තිරිසන් ලෝකය, තිරිසන් අපාය කියලා කියන්නේ සතර අපායෙන් එකක්. දුක් විඳින තැන. සමහර තිරිසන් සත්තු මේ බොහෝ සැප සම්පත් විඳිනවා කර්මානුරූපව. තිරිසන් ලෝකය කියලා කියන්නේ දුක් විඳින තැන. ඊළඟට තිරිසන් ලෝකයේ තුල පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි උපතක් ඒක. ධර්මය අවබෝධ කරගන්න බෑ. ඔබට මම මතක් කළානේ සියලු සතුන්ට මේ අවස්ථාව නැහැ. බොහොම ටික දෙනෙකුට තමයි පුංචි පිනක් ඕ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්නතුනේ කාන්තක අශ්වයා මොනවද කරපු පින්? මෙච්චර සැප සම්පත් ලබන්න, මෙච්චර ලස්සන දිව්‍ය විමානයක් ලබන්න මේ අශ්වයා නැත්නම් මේ තිරිසන් සතා කාන්තක අශ්වයා මොන වගේ පින් කරගත්තද කියලා අපි බලමු. දැන් මේ කාන්තක දිව්‍ය පුත්‍රයා හැටියට එතකොට දෙවුරු හඳුන්වන්නේ, දෙවුරු කතාබස් කරන්නේ කාන්තක දිව්‍ය පුත්‍රයා කියලා. ඔන්න බලන්න පින්නතුනි. ඔන්න විස්තර කියනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ මේ විමසුවානේ. ඔබට මේ පුණ්‍ය විපාකයේ ඔබේ මේ සැප සම්පත් වලට හේතු දාණයෙන් ලැබිච්ච එකක්ද? එහෙම නැත්නම් සීලෙන් ලැබුණ එකක්ද? එහෙම නැත්නම් වෙනත් වැඳුම් පිදුම් වලින් වන්දනමාන ආදී සිද්ධ කරලා ලැබුණ පුණ්‍ය ඉරිදියක්ද කියලා විමසුවානේ. ඒකට තමයි උත්තර දෙන්නේ. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදු බව පිණිස අබිනික්මන් කළා. මහා අබිනිෂ්ක්‍රමණය කළා. ඔන්න බලන්න. දැන් සමහර වෙලාවට කියන ඕවා මේ අර ඉන්නවනේ මේ ධර්මයේ පිළිගන්නේ නැති මේ මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවනේ. ඒක බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා, වර්තමානෙත් ඉන්නවනේ. එහෙම පිරිසක් ඉන්නවා. එතකොට මේ ඕවා මේ කතා සුරංගනා කතා ඕවා කියලා ඕවා හදපීවා ගොතපීවා කියලා නේ කියන්නේ. අන්න බලන්න. එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදු බව පිණිස අබිනික්මන් කළේ. කුමාරයන් වහන්සේ ඊට හොඳින් හසුරුවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් ඔන්න බලන්න මේ කාන්තක අශ්වයාට හොඳට මතකයි. ආන්න බලන්න. කාන්තක දිව්‍ය පුත්‍රයා හැටියට තමයි මේ තොරතුරු කියන්නේ. බලන්න මේ තිරිසන් සතාට කාන්තක අශ්වයාට හොඳට මතකයි. එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදුවව පිණිස අබිනික්මන් කළා. කුමාරයන් වහන්සේ ඊටා හොඳින් හසුරුවන උන්වහන්සේගේ මේ අත්පා උන්වහන්සේට හොඳට හසුරුවන්න පුළුවන්කම තියෙනවා. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. උන්වහන්සේගේ ජාලහත් පාදෝ ඊටා නම්‍යශීලී අත්පා උන්වහන්සේට ලැබුණ එක මහා පුරුෂ ලක්ෂණයක්. ඊටා හොඳින් හසුරුවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් උන්වහන්සේගේ නියපොතු තඹ පාටයි. බලන්න මේ හැම එකක්ම මතකයි. තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මගේ කලවයට තට්ටු කළා. යාළුවා මං උතුම් සම්බෝධියට පත් වෙලා දෙව් මිනිසුන් ලෝකයාවත් මේ සංසාරයෙන් ඈතර කරවන්න යන්නේ මාව උසුලාගෙන යන්න කියලා කිව්වා. ඔන්න බලන්න. සිද්ධාර්ථ කුමාරයා එදා මධ්‍යම රාත්‍රී කාලේ මැදියම් රැයේදී මහා අබිනිෂ්ක්‍රමණය කළා. කාන්තක අශ්වයා ළඟට ඇවිල්ලා උන්වහන්සේ ධම්මෙහිම කියලා තියෙනවා. අන්න බලන්න පින්නතුනේ. බොහෝ අය මේ කරුණු මේ දැන් ගිහිගේ අතහැරලා ගියා කිව්වට චන්නත් එක්ක කාන්තක අශ්වයාගේ පිටේ නැගලා ගියා කිව්වට මේ විච්ච සිද්ධි මොකවත් දන්නේ නැහැනේ. එදා මේ
මැදියම් රැයේදී සිද්ධ වෙච්ච කාරණා දන්නේ නැහැ. හරි අසිරිමත් පින්නතුනි. කවුරුවත් දන්නේ නැහැ. මාලිගාවේ කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසි කෙනෙක් දන්නේ නැහැ. මගේ කලවයට තට්ටු කළා. යාළුවා මං උතුම් සම්බෝධියටපත් වෙලා දෙව් මිනිසුන් ලෝකයාවත් මේ සංසාරයෙන් එතර කරවන්න යන්නේ මේ ගමන. මාව උසුලාගෙන යන්න කියලා කිව්වා. ඒතර බලන්න බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාන්තක අශ්වයාට එදා පැවසූ දේ හොඳට මතකයි. හරිම පුදුමයි පින්නතුනි. කියනවා මේ මට මේ වචනේ ඇහෙනකොටම මහ ලොකු සතුටක් ඇති වුණා. අන්න බලන්න. කියනවා ස්වාමීනි මට මේ වචනය ඇහෙනකොටම මහා ලොකු සතුටක් ඇති වුණා. මගේ හිත පිනා ගියා. ඒ සතුටු සිතින්මයි මං උන්වහන්සේව පිළිගත්තේ. ආන්න බලන්නේ මාව මේ විදිහට ඔසවාගෙන යන්න, උසලාගෙන යන්න සම්බෝධිය පිණිසයි මම මේ යන්නේ. දෙව් මිනිස්සු ලෝකයාම සංසාරයෙන් එතර කරවන්නයි මේ ගමන යන්නේ. ඒ නිසා කාන්තක මාව උසුලාගෙන යන්න කියලා කියපු වචනේ මට හොඳට මතකයි. ඒ වචනේ කියනකොට ඇහෙනකොට මට මහත් සතුටක් ඇති වුණා. මගේ හිත පිනා ගියා. සතුටු සිතින්මයි උන්වහන්සේව මම පිළිගත්තේ. හරිම පුදුමයි පින්නතුනි. හරිම පුදුමයි. මේ ඔක්කොම වචනයක් පාසා මතකයි. අන්න. අද මේ තොරතුරු කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් හැටියට. මහා යසස් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැංගා. මගේ සිත පිනා ගියා. හරිම සතුටින් මං ඒ පුරුෂෝත්තමයන් වහන්සේ උසුලාගෙන ගියේ. ආන්න බලන්න. කොච්චර සතුටින්ද උන්වහන්සේ පිට උඩ තියාගෙන රැගෙන ගියේ. අප්‍රමාණ සතුටකින් උන්වහන්සේ මගේ පිටේට නැංගට පස්සේ මේ මගේ හිත ගොඩාක් සතුටු වුණා. හිත පිනා ගියා. හරිම සතුටින් මං උන්වහන්සේ මේ පුරුෂෝත්තමයන්න් වහන්සේ මේ මහා පුරුෂයා මං උසුලාගෙන ගියේ. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙන රජුගේ රාජධානියටයි ගියේ. හිරු උදා වෙනකොට මාවත් චන්නවත් අතහැරලා කිසි බලාපොරොත්තුවක් නැතුව පිටත් වෙලා ගියා. අන්න. ඔන්න බලන්න මේ පින්නතුනි උන්වහන්සේ හිරු උදා වෙනකොට කුමක්ද සිද්ධ කළේ? උන්වහන්සේ මේ ආකාරයට මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කළා. ගිහි අතහැරලා උන්වහන්සේ වැඩම කළා. කියනවා මේ ස්වාමීනි මාවත් ඒ කියන්නේ කාන්තක අශ්වයක් චන්න අපි දෙන්නම අතහැරලා කිසිම මේ බලාපොරොත්තුවක් නැතුව පිටත් වෙලා ගියා. මං සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ තඹ පාට නියපොතු ඇති ඒ සිරිපායුග දිවෙන් ලෙව කෑවා. අන්න බලන්න. අර තඹ පාට නියපොතු මේ දිවෙන් සිරිපායුග මේ කාන්තක අශ්වයා දිවෙන් ලෙව කාලා තිනවා. අන්න බලන්න පින්නතුනි. හරිම පුදුමයි. මහා වීරයන් වහන්සේ වනපියසට වඩිද්දි මං හඬ බලාගෙන හිටියා. පුදුමාකාර දුකක් ඇති වුණා. උන්වහන්සේ දාලා යනකොට කිසිම බලාපොරොත්තුවක් නැති උන්වහන්සේ පිටත් වෙලා ගියා. ඒ යන්න කලින් තමයි උන්වහන්සේගේ තඹ පාට නියපොතු මේ කාන්තක අශ්වයා දිවෙන් උන්වහන්සේගේ සිරිපායුග ලෙව කෑවා. මහා වීරයන් වහන්සේ බලන්න පින්නතුනි මේ වචන හරිම පුදුමයි. මේ දිව්‍ය පුත්‍රයා කියන මහා වීරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ කියන වචන උන්වහන්සේ වනපියසට කැලෑවට උන්වහන්සේ වඩිද්දි මං හඬ බලාගෙන හිටියා. උන්වහන්සේ
චන්නයි මායි දෙන්න දාලා වනාන්තරයට වඩිද්දී අපි බලාගෙන හිටියා. මං හඬා අඬමින් මං බලාගෙන හිටියා. උන්වහන්සේ වඩිනවා. හරිම පින්නතුනි පුදුමයි. හරිම පුදුමයි. පින්නතුනි බලන්න පින්නතුනි චිත්ත ප්‍රසාදයෙන් ලැබෙන මහා පුණ්‍ය 이르දිය මහා සැප ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මට නොපෙනී ගියා. උන්වහන්සේ මහ වනාන්තරයට වඩිද්දි බලාගෙන හිටියනේ. අඬ බලාගෙන හිටියා. උන්වහන්සේ මට නොපෙනී ගියා. එතකොට මට ලොකු අසනීපයක් හැදුනා. ඔන්න ලොකු අසනීපයක් හැදුනා. ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුණා. ඔන්න බලන්න. හෘදයාබාධයක් ඇති වුණා. මේක පින්නතුනේ කාන්තක අශ්වයා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහා වීරයන් වහන්සේ මහා කැලෑවට වඩිද්දි බලාගෙන හිටියා. බොහොම දුකසේ අඬ බලාගෙන හිටියා. මේ වෙන්වීම දරාගත නොහැකි එකක්. මොකද සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච දවසේමයි මේ කාන්තක අශ්වයා උපදින්නේ. එදා ලොකු බැඳීමක් තිබුණා. ඒ වගේම ලොකු ගරු කිරීමක් තිබුණා. උන්වහන්සේට පුදුමාකාර සෙනෙහසක් තිබුණා. කියනවා උන්වහන්සේ මට නොපෙනී ගියා. මට ලොකු අසනීපයක් හැදුනා. පපුව පැල්ලන්න පින්නතුනේ මේ මරණය සිද්ධ වෙන්නේ. ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුණා. අන්න බලන්න. ඒ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් තමයි මේ දිවි විමානය මට ලැබුණේ. සියලු මේ සැප සම්පත් මේ අනුන වූ සියලු සැප සම්පත් මේ සියල්ලක්ම මට ලැබුණේ මේ හේතුව නිසා. මේ පුණ්‍ය කර්මය නිසා. මේ සියලු සැප සම්පත් වලට හේතුව ස්වාමීනි ඕකයි. කොමක්ද හේතුව? කරගත්ත පින මොකද්ද? සම්බුදු බව ලබන්නට යන මේ ගමනට මුලින්ම උපකාර කළා. එදා මැදියම් රැයේදී උන්වහන්සේ ඇවිල්ලා කතා කළා. ඒක හොඳට මතකයි. උන්වහන්සේ උසලාගෙන යන්න කිව්වා. මේ සම්බුදු බව ලබන්නට යන මහා වීරයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා මහා වීරයන් වහන්සේ පිට උඩ තියාගෙන උසලාගෙන යෑමේ පින මහා සතුටටපත් වුණා. මේ වචන ඇහෙනකොට මගේ හිත පිනා ගියා කියනවා. මේ තිරිසන් සතා බලන්න. තිරිසන් සතා අන්න කරගත්ත පින. ඒ පිනේ ප්‍රතිඵලයක් හැටියට තමයි ස්වාමීනි මට මේ සියලු සැප සම්පත් ලැබුණේ කියලා. සම්බුද්ධත්වය අවබෝධ කළා යන දහම් ගෝසාව මටත් ඇහුණා. අන්න දැන් මේ කාන්තක අශ්වයා ওই විදිහට කාන්තක අශ්වයාගේ මරණය සිද්ධ වෙනවනේ. මරණය සිද්ධ වුණාට පස්සේ නිදා පිබිදියා වගේ දෙවියන් අතර උපදිනවා. කර්මානුරූපව. මහා දිව්‍ය සැප සම්පත් භුක්ති විඳිනවා. මහානුභාව සම්පන්න කෙනෙක්. ඔන්න දිව්‍ය ලෝකයටත් බුදුරජාණන් වහන්සේ සම්බුදු බව ලැබුවා කියලා මේ පණිවිඩය දෙවුරු සාකච්ඡා කරනවා. දිව්‍ය ලෝකේ පැතිරලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දහම් ගෝසාව සම්බුද්ධත්වයේ අවබෝධ කළා යන දහම් ගෝසාව මටත් ඇහුණා කියලා කියනවා. ඔන්න දෙවුරු කතා වෙනවනේ. එතකොට මට හරි සතුටක් දැනුණා. ඒ කුසල මූලයෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්න ඕන. අන්න බලන්න පින්නතුනේ මොන තරම් පැහැදීමක් තියෙනවද බුදුරජාණන් වහන්සේ ගැන. පුදුමාකාර පැහැදීමක් තියෙනවා.
බලන්න මේ උන්වහන්සේ ගැන දිව්‍ය ලෝකේ කතා වෙනකොට ඒ දහම් ගෝසාව මටත් ඇහුණා. අන්න බලන්න. එතකොට ගොඩාක් සතුටක් ඇති වුණා. මගේ හිත මේ සතුටටපත් වුණා. ඒ කුසල මූලයෙන්මයි ඒක කුසල් සිතක් අමා නිවන සාක්ෂාත් කරගන්න ඕනි කියලා කියනවා. ස්වාමීනි අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවා නම් දැන් මිමුගල මහ රහතන් වහන්සේට කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි අපගේ ශාස්ත්‍රු බලන්න පින්නතුනි හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවා නම් ස්වාමීනි මගේ වචනේනුත් මාගේ සිරසෙනුත් උන්වහන්සේට මා වන්දනා කරනවා. උන්වහන්සේට මා කරන වන්දනාව සැලකල මැනව. ස්වාමීනි මම උන්වහන්සේ සිරසෙනුත් මාගේ වචනේනුත් උන්වහන්සේට මං වන්දනා කරනවා. ඒ බව කියන්න කියලා කියනවා. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා මුගලන් මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා නම් භාගතුන් වහන්සේට කියන්න උන්වහන්සේට සැලකරන්න මගේ වචනේනුත් මම සිරසින් උන්වහන්සේ වන්දනා කරනවා. භාගතුන් වහන්සේට নমස්කාර කළා කියලා කියන්න කියලා මුගලන් මහරහතන් වහන්සේට සිහිපත් කරනවා. බොහොම කාරුණිකව. පින්නතුනි හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පින්නතුනි සද්ධා මත්තං ප්‍රේම මත්තං සබ්බේතේ සග්ග පරායන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කර ගැනීම සුගතිය උපදින්නට ඒ පින හේතු වෙනවා. ඒ පින හේතු වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ධර්මයේ කෙරෙහි පහදින්න ශ්‍රාවක සංගරුවන කෙරෙහි පහදින්න මේ ලෝකේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට තුනුරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගන්න චිත්ත ප්‍රසාදය ඇති කරගන්න කරුණු දැනගෙන ආවට ගියාට නෙමෙයි බුද්ධං සරණං ගච්ඡාමි මේ කියලා කිව්වට ධම්මං සරණං ගච්ඡාමි කිව්වට සංඝං සරණං ගච්ඡාමි කියලාකොට තිසරණේ පිටින් නැහැ. අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න. ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න. කරුණු කාරණා දැනගෙන පහදින්න පින්නතුනි. ඒ පැහැදීම ඔබ සුගති උපද්දවනවා. ඔබට මහත් ලාභයක්මයි සැලසෙන්නේ. ඔබ ධර්මයේ කරා ගෙනියන්නේ ඒ පැහැදීමමයි වෙන දෙයක් නෙමෙයි. බලන්න පින්නතුනි සත්පුරුෂකම කියලා කියන්නේ ඒකට. ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති ජින රාජයන් වහන්සේව බැහැ දකින්ට මමත් යනවා. අටලෝ දහමින් කම්පා නොවන ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්ට ලැබීමත් දුර්ලභ දෙයක්. පින්නතුනි බලන්න මේ කාන්තක දිව්‍ය පුත්‍රයාගේ දෙවි කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම. පුදුමාකාර පැහැදීම. ඔබ හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ ගැන ඔබට පැහැදීමක් තියෙනවද? මෙහිම පැහැදීමක් තියෙනවද? ධර්මයේ කෙරෙහි මෙහිම පැහැදීමක් තියෙනවද? ඒ ශ්‍රාවක සංගරුවන කෙරෙහි පැහැදීමක් තියෙනවද? ඔන්න බලන්න. ඒතකොට දැන් බලන්න මේ කිසිම දෙයක් අල්ප මාත්‍ර ධර්මීය වචනයක්වත් නොදන්නා හිස් පුජ්‍යලයන් අන්ධබාල පුතත්ජනයන් කියන කතා බලන්නකො. මොනවද කියන්නේ? දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වගේම මේ දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරගන්න බෑ, පින් කරන්න බෑ, මනුස්ස ලෝකෙට මෙන්න ඕනි. ඔහොම කොච්චර මිත්‍යා දෘෂ්ටි කතා ඔබ අහලා ඇතිද? ඔබ සමහර ඔබත් මේ මතේ ඉන්නවා වෙන්න පුළුවන්. අද මේක දුරු කරගන්න, මේ මොහොතේම නැති කරගන්න. දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. පින් දහම් සිද්ධ කරගන්න පුළුවන්. සිල් රකින්න පුළුවන්. මිනිස්සුන්ටත් වඩා අවස්ථාව තියෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම මොනතරම් පැහැදීමක් තියෙනවද? ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති අන්න ජින රාජයන් වහන්සේව ජින රාජ වූ දකින්ට මමත් යනවා. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා මමත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනවා. අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ උන්වහන්සේ. ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්ට ලැබීමත් දුර්ලභ දෙයක්. පරම දුර්ලභ දෙයක්
බුදුරජාණන් වහන්සේ නම දකින්ට ලැබීම, ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම පරම දුර්ලභයි. පරම දුර්ලභයි පින්නතුනි. පින්නතුනි, කාන්තක දිව්‍ය පුත්‍රයා ওই විදිහට මුගලන් මහරහතන් වහන්සේට සියලු තොරතුරු හෙළි කළා. ඊට පස්සේ කියනවා කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා කෙලෙහි ගුණ දන්නා කෙලෙහි ගුණ හඳුනන ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා ශාස්ත්‍රුන් වහන්සේ වෙත එළඹුණා. ඔන්න බලන්න. යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කාන්තක දිව්‍ය පුත්‍රයා පැමිණියා. කියනවා සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ධම්මචක්කුව දහම් මැස පිරිසුදු කරගත්තා. ඒ කියන්නේ මේ මොකද්ද? බලන්න පින්නතුනි, හරිම පුදුමයි. හරිම ආශ්චර්යමත්. හරිම ආශ්චර්යමත්. කියනවා මේ කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ හඳුනන ඒ කාන්තක දිව්‍ය පුත්‍රයා අන්න ඒක විශේෂයි. ඒක විශේෂයි පින්නතුනි. මේ කාන්තක දිව්‍ය පුත්‍රයාට නැත්නම් මේ කාන්තක දිව්‍ය පුත්‍රයා දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්න කලින් මොන ලෝකෙද හිටියේ? තිරිසන් ලෝකෙන් හිටියේ. කාන්තක අශ්වයා හැටියට. එතකොට ඒ තිරිසන් අපායෙන්, තිරිසන් ලෝකෙන් මිදෙන්නට උපකාර කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරයා. උන්වහන්සේ උසුලාගෙන බොහොම කැමැත්තෙන් සතුටින් උන්වහන්සේ පිටමත තියාගෙන යෑමේ පුණ්‍ය විපාකය, හිත පහදවා ගැනීමේ පුණ්‍ය විපාකය, සම්බෝධියට යන මේ ගමනේ මුලින්ම උපකාර කරපු කෙනා. අන්න බලන්න. ඒකයි මේ කියන්නේ මේ සියලු කාන්තක දිව්‍ය පුත්‍රයා හැටියට මේ ලබන සියලු සැප සම්පත් වලට හේතුව වෙන කවුරුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි. ඒකයි මේ කියන්නේ කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ හඳුනන. අද වර්තමාන මිනිසුන්ට තියනවද? කළගුණ මේ සලකනවද? එහෙම එකක් දන්නවද? එහෙම එකක් දන්නවද? හිතලා බලන්න. සමහර වෙලාවට ජීවිත කාලෙම බොහෝ උපකාර කරනවා. බොහෝ උපකාර කරන අය ඉන්නවා. උදව් උපකාර කරන අනන්ත අප්‍රමාණ වශයෙන් සුළු දෙයකට සමහර වෙලාවට ඒ කෙනාගේ පුංචි අතපසුවීමක් කරොත් එහෙම ඒ සියල්ලක්ම අමතක කරලා දානවා. හරියට දී ඇඳ ඉරක් වගේ වහා මේ අමතක කරලා දානවා. මැකිලා යනවා. අමතක කරලා දානවා. Tamanට උදව් උපකාර කරාට පස්සේ අපි කියන මුල අමතක කරනවා කියලා. ඒ මුල අමතක කරන කෙනෙකුට කවදාකවත් හරියන්නේ නැහැ. දියුණුවක් නැහැ. එයා පිරිහෙනවා. එයාට පසුතැවීමක්මයි තියෙන්නේ. පසුතැවීම. ඒ නිසා කළගුණ හඳුනන, දන්නා දකිනා කෙනෙක් බවට පත් වෙන්න පින්නතුනි. ඒක සත්පුරුෂ ගුණයක්. ඒක දුර්ලභ ගුණයක්. කළගුණ දන්නා දකිනායි ලෝකේ දුර්ලභයි. ඒතර පින්නතුනි බලන්න මේ කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා ශාස්ත්‍රුන් වහන්සේ වෙත එළඹුණා. සදහම් මැසිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවා. ආන්න භාගතුන් වහන්සේ වෙලාවේ කාන්තක දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. කුමක්ද ඒ ධර්මය? ඒ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි දේශනා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය. කාන්තක දිව්‍ය පුත්‍රයා අවබෝධ කරගත්තා. පළවෙනි පියවර දහම්මැස ලබා ගත්තා. සෝතාපන්න ශ්‍රාවකෙක් දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දස සංයෝජන වලින් මුල්ම තුන ප්‍රහාණය කරලා නැති කරලා දැම්මා. ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එතනම නොපෙනී ගියා. ඔන්න බලන්න. හරිම සුන්දරයි පින්නතුනි. හරිම ආශ්චර්යමත් මේ කතාව. පින්නතුනි සැක කරන්න එපා. මෙය සිද්ධ විච්ච දෙයක්මයි. මේ හදපු එකක් නෙමෙයි. මේ හදපු කතාවක් නෙමෙයි. මේ ඇත්තමයි. එතකොට පින්නතුනි හිත පහදව ගන්න.
චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. බලන්න කන්දක දිව්‍ය පුත්‍රයා කියනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා, ප්‍රහාණය කරලා දැම්මා. සෝතාපන්න ශ්‍රාවකෙක් එතකොට. සෝතාපන්න ශ්‍රාවකෙක්. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේකින් ධර්මය ඇහුවා, ධර්ම ශ්‍රවණය කළා. වාඩි වෙලා හිටිය ආසනයේදීම මාර්ගඵලලාභී දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. පළවෙනි මාර්ගඵලයට පත් වුණා. දැන් අනිකුත් මාර්ගඵල ලැබලා ඇති. මේ කාන්තක දිව්‍ය පුත්‍රයා තාම ඉන්නවනේ. දිව්‍ය පුත්‍රයා ඉන්නවා. ඒතර පින්නතුනි සකදාගාමි වෙන්න පුළුවන්, ඊළඟට අනාගාමි වෙන්න පුළුවන්, අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට පින්නතුනි කියනවා කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි සාස්ෘන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එතනම නොපෙනී ගියා. අන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නොපෙනී ගියා. බලන්න පින්නතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන මොනතරම් ලාභයක් ලැබුවද? දැන් මේ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංගරුවන සරණ යනවා. නැතු මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැතුව, ධර්මයේ සරණ යන්නේ නැතුව, ශ්‍රාවක සංගරුවන සරණ යන්නේ නැතුව, තිසරණේ නැතුව මාර්ගඵල ලබන්න බෑ. එහෙම මාර්ගඵල ලබන්න බෑ. මේ බුද්ධ ශාසනය තමයි පින්නතුනි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ. දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා වෙන කිසිම තැනක වෙන කිසිම ආගමක මේ ශ්‍රමණවරු නැහැ. සෝතාපන්න ශ්‍රාවකයෝ නැහැ. සකදාගාමි ශ්‍රාවකයෝ නැහැ. අනාගාමි ශ්‍රාවකයෝ නැහැ. රහතන් වහන්සේලා නැහැ. බුදු සසුනක පමණමයි මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ. වෙනත් කිසිම තැනක බිහි වෙන්නේ නැහැ. හේතුව තමයි මේ බුද්ධ ශාසනයේ තමයි නිවන් මඟ තියෙන්නේ. දුකෙන් නිදහස් වීම මාර්ගය තියෙන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්නේ. වෙන කිසිම තැනක නැහැ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ආර්ය මහා සංඝරුවන කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. පහදින්න නම් හිතේ පැහැදීම ඇති කරගන්න නුවණ තියෙන්න ඕනේ. හැමෝටම බෑ. ඒතර පින්නතුන් ඔන්න බලන්න මේ තිරිසන් සතෙක් කන්දක අශ්වයා කොයි ආකාරයටද සුගති ඉපදුනේ? මොන වගේ සැප සම්පත් ලබනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණ අප්‍රමාණ ගෞරවය, සෙනෙහස පුදුමයි. ධර්මය අවබෝධ කරගත් ආකාරය ඔන්න කල්පනා කරන්න. එතකොට පින්නතුනි මේ විමානවත්තු දේශනාවල මේ තවත් මේ අපූර්ව කතාවක් තියෙනවා. බලන්න පින්නතුනි මේ ධර්ම ශ්‍රවණය කරනකොට හොඳට කන් යොමාගෙන ඒටම නතු වෙලා ධර්ම ශ්‍රවණය කරනවා නම්, මනාකොට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අප්‍රමාණ වශයෙන් පින් රැස් කරගන්න පුළුවන්. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හරියට ධර්මයේ ශ්‍රවණය කරනවා නම්. දැන් බලන්න මේ තවත් සතෙක් මැඩියෙක් නැත්නම් අපි කියන ගෙම්බෙක් කියලා මණ්ඩුක දේව පුත්‍රයා ගැන බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔන්න බලන්න පින්නතුනි මේ කියනවා ඔබ 이르දිමත් යසස් තිබෙනවා, බබලනවා, මනහර බොහෝ රූසපුවෙන් බොහොම ලස්සන මේ රූපයක් තිබෙනවා. හැම දිශාවක්ම එළිය කරනවා. මගේ මේ පා වන්දනා කරන ඔබ කවුද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපායුග වන්දනා කරනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔබ කවුද කියලා අහනවා. මේ හැම දිසාවක්ම එළිය කරන බබලන මන රූසපුවක් තියෙන මහා ඉරිදිමත් මගේ මේ පා වන්දනා කරන ඔබ කවුද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ දිව්‍ය පුත්‍රයා කියනවා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියනවා මේ මම මීට ඉස්සර ජීවිතේ උපන්නේ වතුරේ හැසිරෙන ජලයේ හැසිරෙන මැඩියෙක් වෙලා. ඔන්න දැන් දිව්‍ය පුත්‍රයෙක් වුණාට කලින් ජීවිතේ තිරිසන් ලෝකේ හිටියේ. තිරිසන් ලෝකේ කවුද? මැඩියෙක් වෙලා ගෙම්බෙක් වෙලා වතුරේ හැසිරෙන. නුඹ වහන්සේ දේශනා කරන උතුම් ධර්මය අසද්දී ඒ ගොපල්ලා අතින් නොදැනුවත්ව මම මැරුණා. ඔන්න බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ මැඩියා නැත්තම් මේ ගෙම්බා ඒ ධර්මය අසාගෙන හිටියා. අවබෝධ වෙන්නේ නැහැ. ඒ දහම් හඬ භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ස්වරය බ්‍රහ්ම ස්වරයෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ මිහිරි හඬ මං අසා සිටියා. බලන්නකො පින්නතුනේ ඒ අසා සිටීමේ පුණ්‍ය විපාකය ඒ ධර්මයේ අහලා මතක තබා ගත්තොත් ඒ ධර්මයට අනුව ජීවිතය හදාගත්තොත් ගලපගත්තොත් මොන තරම් සැපයක් ලැබෙයිද මේ ධර්මයේ අහගෙන ඉඳලා ඒ හඬ අහගෙන ඉඳලා ඒ උතුම් ධර්මයේ අසද්දී ඒ ගොපල් අතින් නොදැනුවත්ව දැනගෙන නෙමෙයි නොදැනුවත්ව මම මැරුණා කියනවා. ඔන්න බලන්න මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඒතර දැන් මේ හඬ අහගෙන හිටියා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට. ඔන්න බලන්න. ඉතින් ගොපල්ලෙක් ආවා. හරක් බලා ගන්න කෙනා ගොපල්ලා ගන්නවනේ. ඉතින් මෙයාගේ ළඟ කෙවිතක් තියෙනවනේ. හරක් ටික දක්කගෙන යන්න, හරක් ටික පාලනය කරන්න ඔක්කොටම කෙවිතක් තියෙනවා. ඉතින් මේ ගොපල්ලත් ආවා බණ අහන්න. ගොපල්ලා ගත්තේ කෙවිත තියෙනවනේ. ඒතර මෙයා මොකද කරන්නේ? මේ දැන් බණ අහන්න ඕනේ හින්දා මේ කෙවිත අතේ තියාගෙන බණ අහන්න බෑනේ. මෙයා මොකද කරන්නේ? අර කෙවිත හැම මේ බිම ගැහුවා. ඒතර මේ බිම ගහනකොට මේ එතන තමයි අර මේ ගෙම්බා හිටියේ. ගෙම්බා එතන හිටියේ. මේ මැඩියා එතනයි හිටියේ. ඉතින් මේ ගොපල්ලා මේක දකින්නේ නැහැ. මෙයා දකින්නේ නැහැ. කෙවිත බිම ගහනකොට එතන හරියට මෙය හිටියේ කවුද? අර මැඩියා නැත්තම් මේ ගෙම්බා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒක අසාගෙන හිටියා. හරියට කෙවිත ගහනකොටම මේ වැදුනේ ඒ කෙවිතේ පහර වැදුනේ කාටද? මේ මැඩියට. මරණය සිද්ධ වුණා. අන්න බලන්න. මගේ හිත පැහැදුනේ මොහොතයි. ඔන්න බලන්න. ඒ තුලින් මට ලැබුණු 이르දියත් යසසත් බලනු මැනව. මගේ ආනුභාවී බලනු මැනව. මගේ සිරුර පැහැයත් පැතිරෙන ආලෝකයක් බලනු මැනව. පින්නතුනි ලේසි නෑ. ඒකයි අපි මේ නැවත නැවතත් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්න, ධර්මයේ කෙරෙහි පහදින්න, ශ්‍රාවක සංගරුවන කෙරෙහි පහදින්න. බලන්න මගේ හිත පැහැදුනේ මොහොතයි. බොහොම ටික වෙලාවයි අහගෙන ඉන්නකොට අර මේ ගොපල් ඇවිල්ලා කෙවිත ගැහුවානේ බිම. එතන හිටියේ මේ මැඩියනේ. මරණය සිද්ධ වුණා. අන්න නොදැනුවත්ම වුණා කියලා කියනවනේ. අන්න බලන්න. මගේ හිත පැහැදුනේ මොහොතයි මේ දහම් හඬට. භාගතුන් වහන්සේගේ ඔබ මොනතරම් ධර්මයේ අහනවද? දහම් පොතපත කියවනවද? ඔබට මේ ලාභය බලන්න. ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කොච්චර දකින්න ලැබෙනවද ඇස් දෙකට? ඒ ශ්‍රාවක සංගරුවනින් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් මොනතරම් පින්නතුනි ධර්මය අහන්න ලැබෙනවද? ඒ වගේම බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න පුළුවන්. ඒ වගේම පූජනීය ස්ථාන අනන්ත අප්‍රමාණ වශයෙන් 8ම ස්ථාන 12ම ස්ථාන භාග්‍යවතුන් වහන්සේ
වැඩ හිටපු තැන් උන්වහන්සේ පරිභෝග කරපු තැන් වන්දනා කරන්න දකින්නද පුළුවන්, හිත පහදව ගන්න පුළුවන්. උතුම් ධාතුන් වහන්සේලා අනන්ත අප්‍රමාණව වැඩ සිටිනවා. වන්දනා කරගන්න පුළුවන්. මහා පිං රැස් කරගන්න පුළුවන්. මොනවද පින්නතුනි අඩුපාඩු? මොනවද අඩුපාඩු? ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතයේ සියලු සුදුසුකම් ටික ලැබිලා තියෙනවා. ඔබේ ප්‍රමාදේ තමයි තියෙන්නේ. ඔබ අප්‍රමාදී වුණොත් ඔබට කරගන්න පුළුවන්. ඔබේ ප්‍රමාදේමයි තියෙන්නේ. ධර්මය අවබෝධ කරගන්න හැම දෙයක්ම තියෙනවා. ඒ සියලු සුදුසුකම් ටික ලැබිලා තියෙනවා. ඒ නිසා සතුටු වෙන්න පින්නතුනේ. ඔබට හැමදාම ඔබට පින් රැස් කරගන්න පුළුවන්. හැමදාම ඔබට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. හැමදාම ඔබට භාවනා කරන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. එතකොට බලන්න මේ මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි මගේ හිත පැහැදුණි මොහොතයි. ඒ තුලින් මට ලැබුණු 이르දිය බලන්න මේ සැප සම්පත් මගේ ආනුභාවය සිරුරේ තියෙන පැහැය පැතිරෙන ආලෝකයේ මේ මොහොතක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේ වදාරන ධර්මයේ බොහෝ කාලයක් තිස්සේ අසපු අය ඉන්නවා, අහන අය ඉන්නවා. ඔහුන්නම් ඒ සියලු දෙනාම යම් තැනකට ගිහිල්ලා ශෝක නැතුව ඉන්නවා නම් අන්නේ මගඵල ලැබලා ස්ථීර වෙනවා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ කාලයක් තිස්සේ අහන අය, ඒ ධර්මය පුරුදු කරන අය, ඒ ධර්මය අවබෝධ කරගත් අය ශෝක නැති, කෙලෙස් නැති, ക്ഷേම භූමිය ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. මාර්ගඵල ලැබලා මේ ධර්ම මාර්ගය තුල ස්ථාවර භාවයටපත් වෙනවා. ස්ථාවර භාවයටපත් වෙනවා. සෝතාපන්න වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, උතුම් අරහත්ත්වයටපත් වෙනවා. පින්නතුනි බලන්න. එතකොට බොහෝ කාලයක් තිස්සේ ධර්මයේ අහන අය මොනතරම් සැපයක් ලබයිද? බොහෝ කාලයක් තිස්සේ ධර්මයේ කෙරෙහි පැහැදී සිටින අය, බොහෝ කාලයක් තිස්සේ පින්දහම් කරගන්න අය, සිල් රකින්න අය, උපෝසත සිල් රකින්න අය, අනන්ත අප්‍රමාණ වශයෙන් ධාතුන් වහන්සේලාට පුද පූජාවන් පවත්වන අය. පින්නතුනි මොනතරම් සැපයක් ලබාවිද? මොනතරම් සැපයක් ලබයිද? මේ මොහොතක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි දහම් ගෝසාව ඒ ධර්මයට ඇහුම්කන් දීගෙන මෙච්චර සැප සම්පත් ලබනවා නම් මාණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඔබ ගැන හිතන්න. ඔබේ ජීවිත කාලය තුල, ඔබ දන්නා කාලය තුල, ඔබට තේරෙන කාලේ ඉඳලා ඔබේ වයසත් එක්ක දැන් වයසත් එක්ක කල්පනා කරන්න. ඔබ මොනතරම් මල් පූජා කරලා ඇද්ද? මොනතරම් පහන් පූජා කරලා ඇද්ද බුදුරජාණන් වහන්සේ උදෙසා? හැම දෙයක්ම උදෙසානේ කරන්නේ, භාගතුන් වහන්සේ උදෙසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මොනතරම් ආහාර පාන පූජා කරලා ඇද්ද? පළතුරු ආදී පූජා කරලා ඇද්ද? මොනතරම් වන්දනමාන ආදී සිද්ධ කරගෙන ඇද්ද? හිතන්න පින්නතුනේ. ඒ හැම අවස්ථාවකම හිතට දුකක්, කරදරයක්, ප්‍රශ්නයක් එන හැම අවස්ථාවකම ඔබ කරපු පින්ම මතක් කරගන්න. පින තුලම වාසය කරන්න, පිනම සිහි කරගන්න පුදුමාකාර ශක්තියක් ජීවිතයට සැලසෙනවා. ධෛර්යයක් පුදුමාකාර ලැබෙනවා. පිනමයි මතක් කරගන්න ඕන. පිනමයි සිහි කරගන්න ඕන. එතකොට පින්නතුනේ එහෙනම් බලන්න මේ ගෙම්බෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මය අහගෙන ඉඳලා මොහොතක් අහගෙන ඉඳලා මරණය සිද්ධ වුණා. කොහේද ඉපදුනේ? දෙවියන් අතර ඉපදුනා. ඒකට හේතුව තමයි කුමක්ද? දැන් මේ තිරිසන් ලෝකේ මේ මැඩියෙක් හැටියට වෙන පිනක් දහමක් මොකක්වත් කරගෙන නැහැ. සීල් රැකලා නැහැ, දන් දීලා නැහැ, බණ භාවනාව මොකක්වත් කරගෙන නැහැ. ඒ කිසි දෙයක් කරගත්තේ නැහැ. අර භාගතුන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ ධර්ම දේශනා කරන මේ හඬ අහගෙන ඉඳලා මේ මිහිරි ස්වරය කෙරෙහි හිත පහදවාගෙනමයි මේ පුණ්‍ය විපාකේ ලැබුවේ. මේ දෙවියන් අතර ඉපදුනේ. අන්න බලන්න. එතකොට පින්නතුනි හිතන් ආන් ඒ වගේ දෙයක් තමයි තිරිසන් ලෝකේ සතෙකුට අවස්ථාව සැලසෙන්නේ. නැතුව දන් දෙන්න හරි, සිල් රකින්න හරි ඒ දේවල් කරන්න අවස්ථාවක් නැහැ.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තිරිසන් ලෝකේ ඉඳලා බෑ කරන්න. වගේ පුංචි පිනක් කරගන්න පුළුවන්. ඉතින් වර්තමානයේ පින්නතුනේ විශේෂයෙන්ම බොහෝ අය මේ කාලේ කතා කරනවා මේ නැදුන්ගමුවේ හස්ති රාජයා පිළිබඳව සාකච්ඡා කරනවා. බොහෝ අය කතා කරනවා, බොහෝ අය ගරු කරනවා. ඒකට හේතුව තමයි උතුම් දළදා වහන්සේ වැඩම කරවීම. මේ හස්ති රාජයා පින්නතුනේ සුගති ඉපදිලා ආයෙ සැක කරන්න දෙයක් නැහැ. භාගතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වැඩම කරවීමේ පින බොහෝ කාලයක් තිස්සේ වැඩම කරවීමේ පින තමන්ගේ පිටමත තබාගෙන යෑමේ ඒ පුණ්‍ය ශක්තිය නිසා මේ හස්ති රාජයා සුගතිය උපදිලා සැප විඳිනවා ඇති. සැප විඳිනවා ඇති. දුගතියට නම් වැටෙන්නේ නැහැ. දුගතියට වැටෙන්නේ නැහැ. පින්නතුනි අනන්ත අප්‍රමාණ සැප විඳිනවා ඇති. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධාතුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීමේ ඒ මහා පින වන්දනා කරලා හිත පහදවාගෙන දැන් ඔබට මතක ඇතිනේ මේ නැදුම්ගමිය හස්ති රාජයා දළදා වහන්සේ පහුගිය පෙරහැරේදී දළදා වහන්සේ වඩම්වනකොට ඔබ දකින්න ඇති පින්නතුනි අර පාවඩ එළනවනේ. මේ පාවඩේ තමන්ගේ හොඬ වැලින් ඒ පාවඩේ මේ ඇකිලිලා තියෙනකොට ඒ පාවඩේ හරි ගස්ස ගන්නවා. හොඬ වැලින්. ඒක හරි පුදුමයි පින්නතුනි. ඊට පස්සේ තමයි මේ දළදා වහන්සේ වැඩම කරන්නේ. දළදා වහන්සේ වැඩම කරන්න පාගමනින්ම පැමිණෙනවා. ආය නැවත දළදා වහන්සේ වැඩම කරලා බොහොම ගෞරවයෙන් වැඩම කරලා ඒ පින රැස් කරගෙන ආයෙත් තමන්ගේ නවාතැනට පාගමනින්ම යනවා. හරිම පුදුමයි පින්නතුන. ඒ නිසා මේ හස්ති රාජයා දෙවියන් අතර ඉපදිලා අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳිනවා. දිව්‍ය පුත්‍රයෙක් හැටියට මහානුභාව සම්පන්න කෙනෙක්. ඒ නිසා පින්නතුනේ ඒ වගේ පුංචි පිනක් කරගත්තත් සුගතිය උපදින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා. එතකොට දැන් දිව්‍ය පුත්‍රයෙක් හැටියට දැන් මේ තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් හැබැයි දෙවියන් අතර ඉපදුනාට පස්සේ දිව්‍ය පුත්‍රයෙක් දිව්‍ය ලෝකයේදී සිල් රකින්න පුළුවන්. දැන් තිරිසන් ලෝකේ කරගන්න බෑනේ. දිව්‍ය ලෝකයේදී දන් දෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයේදී භාවනා කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. කිසිම බාධාවක් නැහැ. කිසි බාධාවක් නැහැ. ඒ නිසා පින්නතුනි ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන්න. අප්‍රමාණ වශයෙන් ඔබට පින් රැස් කරගන්න ලැබිච්ච මේ අවස්ථාව මගහැර ගන්න එපා. ධර්මයේ අවබෝධ කරගන්න මේ ලැබිච්ච අවස්ථාව මගහැර ගන්න එපා. මගහැරුණොත් ඔබට පසුතැවෙන්න සිද්ධ වෙනවා. ෂණ සම්පත්තිය අහිමි වෙලා ගියොත් ඔබට පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි ඔබ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා හිත පහදවාගෙන යම් පිනක් රැස් කරගත්තද ඒ සියලුම පින් අපි සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ කාන්තක දිව්‍ය පුත්‍රයා, ඒ වගේම මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මේ රැස් කරගත්තා උදාාර පුණ්‍ය ධර්මයන් දැක බලා සතුටින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙවියෝද ඉෂ්ඨකාමී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා උතුම් සැපයටපත් වෙත්වා, පිනින් සතුටු වේවා, චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නවා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පින් ධර්ම ශ්‍රවණය කළා වූ හැමදෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ රැකවරණී සැලසේවා, නිරෝගී සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න, ශ්‍රාවක සංග්‍රහණ කෙරෙහි පැහැදීම ඇති කරගෙන මේ බුදු සසුන තුල සුවසේම පින් රැස් කරගනිමින් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට මේ පිනද උපකාර වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අයම් බුද්දිස් නාලිකාවේ කල්ප මහත්මයා ඇතුළු ඒ ශ්‍රද්ධාවන්ත පිරිස අප්‍රමාණ වෙහෙසක් ගන්නවා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝපුරා
විසුරුවා හරින්නට බෙදා හරින්නට ධර්ම දානමේ පින රැස් කරගන්නට ඒ පින්නතුන් බලවත් උත්සාහයක යෙදෙනවා. මහත් කැපකිරීමක් සිද්ධ කරනවා. ඒ නිසායි සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ රැකවරණී සැලසේවා, නිරෝගී සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ධර්ම දානමේ පින සුවසේම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම පින්නතුනි ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා අයම් බුද්දිස් නාලිකාව මගින් මේ ආකාරයට ධර්ම දේශනාවක් පටිගත කරලා ලෝපුරා විසුරුවා හරින්නට ධර්මයට කැමති ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම දහම් පිපාසාවෙන් සිටින සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබේ නමින් ඔබේ දායකත්වයේ ධර්මයෙන් ඔබේ මියගේ ඥාතීන් සිහි කරලා එහෙම නැත්නම් ඔබට ආශිර්වාදයේ පිණිස ඔබේ උපන්දිනයක් දුවදරුවන්ගේ උපන්දිනය ඔබේ විවාහ සංවත්සරය වේවා ඒ කුමන හෝ කාරණයක් මුල් කරගෙන ධර්ම දේශනාවක් විකාශනය කරවන්නට ඔබට දැන් අවස්ථාව සැලසিলা තියෙනවා. ඒ නිසා අයම් බුද්දිස් නාලිකාව මගින් මේ කරන උතුම් ශාසනික කටයුතු වලට ඔබට උපකාර කරන්නට පුළුවන්කම අවස්ථාව දැන් ලැබිලා තිබෙනවා. ඒ නිසා පින්නතුනි මේ රැස් කරගත්තා වූ සියලු පින් හැමදෙනාටම ඒ වගේම මියගිය සියලු ඥාතීන්ටද මේ පින් හේතු වේවා. ඒ සියලුම ඥාතීන් සුවපත් වේවා, සැපයටපත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වේවා කියලා සාදු කියන්නේ. හැමදෙනාටම උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය රැකවරණී සැලසේවා, සියලු යහපත සැලසේවා. බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාවී රැකවරණී සැලසේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.